හරි අපි දැන් එන්න හදන්නේ වැලුවේෂන් ෆ්‍රේම්වර්ක්ස් වල බිස්නස් වැලුවේෂන් වල වැලුවේෂන් ෆ්‍රේම්වර්ක්ස් 1 වල ඊළඟ පාර්ට් එකට. අපි කතා කරා මේන්ලි ෆ්‍රේම්වර්ක්ස් කිහිපයක් තියෙනවා අපිට බිස්නස් එක ඉක්විටි වල වැලියු එක හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. එවෙන් එකක් අපි කතා කරා එන්ටර්ප්‍රයිස් DCF මොඩල් එක. ඒක යටතේ අපි ගාණක් හදන විදිහ ඔක්කොම ඩිස්කස් කළා. එහෙනම් පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් අපි කලින් ගාණක් කතා කරා වලට මතක ඇති. ඒ ගාණේ අපි කතා කරා කොහොමද එන්ටර්ප්‍රයිස් DCF මොඩල් වල අපි කොහොමද ඉක්විටි වැලියු එක හොයාගන්නේ කියලා. ඉතින් අපි කරේ කම්පැනි කෑෂ් ෆ්ලෝස් ටික ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් ටික අරගෙන ඩිස්කවුන්ට් කරලා ඔපරේෂන්ස් වල වැලියු එක හොයාගත්තා. ඊට පස්සේ ඒකට නන් ඔපරේටිං ඇසෙට්ස් එකතු කරලා එන්ටර්ප්‍රයිස් වැලියු එක අරගෙන කියන්නේ ඩෙප් වැලියු අඩු කරලා ඉක්විටි වැලියු හෙව්වා. හැබැයි අපි අර කලින් තියරිටිකල් එක්ස්ප්ලනේෂන් එකේදී කතා කරා ඔයාට මතක ඇති අපි කතා කරා මේක වෙන්නේ ඇත්තටම ආයතනය මොන වගේ ස්වරූපයකද කියන එක අනුව තමයි. ඒ කියන්නේ තනි ආයතනයක් නම් සිංගල් බිස්නස් එන්ටර්ප්‍රයිස් එකක් නම් ඒ එන්ටර්ප්‍රයිස් එකේ ෆියුචර් කෑෂ් ෆ්ලෝස් ඔහම ඩිස්කවුන්ට් කරලා ප්‍රසන්ට් වැලියු හොයාගෙන එකතු කරලා හොයාගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරිනේ. කියන්නේ කම්පැනියේ ෆියුචර් කෑෂ් ෆ්ලෝස් ටික අරගෙන ඩිස්කවුන්ට් කරලා ඒවයි ප්‍රසන්ට් වැලියු එක අරගෙන ඊට පස්සේ ගත්තොත් ඒකේ අපි අර මිඩ් ඉයර් ඇඩ්ජස්ට්මන්ට් ෆැක්ටර් එක ඇප්ලයි කරනවා ඒව ඇප්ලයි කරලා ඔපරේෂන්ස් වල වැලියු එක හොයාගෙන ඊට පස්සේ අපිට පුළුවන් නන් ඔපරේටිං ඇසෙට්ස් වල වැලියු එක ඇඩ් කරලා අපිට පුළුවන් මේ ගැටලුවක් නැතුව කම්පැනි එන්ටර්ප්‍රයිස් වැලියු එක හොයාගන්න. හරිනේ. ඊට පස්සේ අපිට පුළුවන් එන්ටර්ප්‍රයිස් වැලියු එකෙන් ඩෙප් වල වැලියු එක අඩු කරලා ඉක්විටි වැලියු එක හොයාගන්න. කොහොම තමයි සාමාන්‍ය එන්ටර්ප්‍රයිස් එකකින් තනි සිංගල් බිස්නස් එක කොහොම තමයි හොයන්නේ. හැබැයි සමහර වෙලාවට තියෙන්න පුළුවන් අපි කලින් කතා කරලා තියෙනවා මේක. සමහර වෙලාවට තියෙන්න පුළුවන් බිස්නස් එකක යුනිට්ස් කිහිපයක් අපි කියන ස්ට්‍රැටජික් බිස්නස් යුනිට්ස් කිහිපයක් තියෙන්න පුළුවන්. ඒතර ඒ වගේ වෙලාවක කොහොමද හොයන්නේ? ඒ වගේ වෙලාවක හොයන විදිහකින් තමයි පොඩි දෙයක් කියන්න දන්නේ. මේ කලින් කතා කරලා තියෙන එකේදී අපි කරන්නේ එතකොට අපි කියන sum of the parts method. ඒ කියන්නේ අපි කරන්නේ බිස්නස් යුනිට්ස් තුනක් තියෙනවා නම් කම්පැනියක් තියෙනවා ඒක ස්ට්‍රැටජික් බිස්නස් යුනිට්ස් තුනක් තියෙනවා. ඒ තුනේ වෙන වෙනම ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් අරගෙන ප්‍රසන්ට් වැලියු කරලා වැලියු එක ගන්න ඕනේ. ඒ කම්පැනි යුනිට්ස් තුනේ වෙන වෙනම ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් ෆෝකාස් කරලා ඒවයි ප්‍රසන්ට් වැලියු ගන්න ඕනේ. ඒ තුන එකතු කරන්න ඕනේ. යුනිට්ස් තුනේම ඒ ප්‍රසන්ට් වැලියු ටෝටල් එක එකතු කරන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ සමහරලාට මෙන්න මේ වගේ එන්ටිටි එකක තියෙන ලක්ෂණයක් තමයි සමහරලාට තියෙන කොමන් කොස්ට් සෙන්ටර් එකක්. සමහරලාට කොස්ට් එක විතරක් දරන්න සමහරලාට හෙඩ් ඔෆිස් වගේ වෙන්න පුළුවන්. කොමන් කෝපරේට් කොස්ට් සෙන්ටර් එකක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක අපි කරන්නේ මොකක්ද? ඒ කෝපරේට් කොස්ට් සෙන්ටර් එකේ ෆියුචර් කොස්ට් වල ප්‍රසන්ට් වැලියු එක අරගෙන ඒක අර තුනේම ෆ්‍රී කෑෂ් ෆ්ලෝ වල ප්‍රසන්ට් වැලියු ටෝටල් එකෙන් අඩු කරනවා. තුනේම වැලියු එකෙන් අර කොස්ට් එක අඩු කරනවා. ඒක අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා සම්පූර්ණ එන්ටිටි එකේම ඔපරේෂන්ස් වල වැලියු එක. සම්පූර්ණ එන්ටිටි එකේම ඔපරේෂන්ස් වල වැලියු එක. හරිනේ. ඊට පස්සේ අපිට පුළුවන් වෙනද වගේම නන් ඔපරේටිං ඇසෙට්ස් එකතු කරලා එන්ටර්ප්‍රයිස් වැලියු එක අරගෙන ඒ එන්ටර්ප්‍රයිස් වැලියු එකෙන් ඩෙප් වල වැලියු එක අඩු කරලා ඉක්විටි වැලියු හොයාගන්න. හරිනේ. ඒක සාමාන්‍ය විදියම තමයි. එතකොට අපි ඔකට කියනවා sum of the parts method කියලා. ඒක ඕක සාමාන්‍යයෙන් අපි ගාණක් හැදුවේ නැහැ ඇත්තටම. නමුත් අපි ගත්තොත් ඕක තමයි theoretical explanation එක. අපි කලින් කතා කළා ගොඩ මතක් කරේ enterprise DCF ඉවර වෙන කලින්. හරි. අපි දැන් යනවා දෙවෙනි method එකට. අපි එන්නේ economic profit. මේක discounted economic profit framework එක. EP කියලා අපි කියනවා. මේ framework එක ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ඉතින් දෙවෙනි model එක. කම්පැනි එක ඉක්විටි වල වැලියු හොයන්න පාවිච්චි කරන්න පුළුවන් දෙවෙනි model එක. මේක ඇති වෙන්න හේතුවක් තමයි ප්‍රධාන හේතුව තමයි දැන් මේ එන්ටර්ප්‍රයිස් DCF කියලා අපි කතා කරපු මොඩල් එකේ සමහරවිට ලියන ප්‍රශ්න වලට අහන්න පුළුවන්. ඉතින් එන්ටර්ප්‍රයිස් DCF එකේ තියෙන අවාසිය මොකක්ද? මොකක්ද තියෙන වීක්නස් එක? මේ එන්ටර්ප්‍රයිස් DCF මොඩල් එක අපි ගත්තොත් ඒක කතා කරන්නේ මොනවා ගැනද? කම්පැනි ෆියුචර් කෑෂ් ෆ්ලෝස් ගැන. කම්පැනි අනාගත කෑෂ් ෆ්ලෝස් ගැන. අනාගත කෑෂ් ෆ්ලෝස් තමයි අපි ඩිස්කවුන්ට් කරන්නේ. ප්‍රසන්ට් වැලියු ගන්නෙ. හරිනේ. එහෙම අරගෙන තමයි අපි ඔපරේෂන්ස් වල වැලියු එක හොයාගෙන ඉක්විටි වල වැලියු එකට යන්නේ. හැබැයි මේ කෑෂ් ෆ්ලෝ එක ගන්නත පමණින් අපිට එකෙන් නිරූපණය වෙන්නේ නැහැ කම්පැනි ක්‍රියේට් කරපු වැලියු එක කොච්චරද කියලා. කම්පැනි ඇත්තම වටිනාකම වැලියු එක කොච්චරද කියලා පේන්නේ නැහැ. ඒක හරියට නිකන් අර අපි දැන් අතොත් එහෙම accounting වල අපි කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකක් හදනවනේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. අපි හිතමු විකුණුම් ආදායම තියෙනවා. විකුණුම් ආදායම මුදලින් ලැබිලා තියෙනවා ලක්ෂයක්.
තමයි කෑෂ් ෆ්ලෝ එක. ඒක තමයි අපි උතනදී ගත්තේ. හරිනේ. කෑෂ් ෆ්ලෝ එක ගත්ත ලක්ෂයක් කියලා. හැබැයි ඕක බැලූ බැල්මට ඕක තමයි ආදායම. ලක්ෂය තමයි ආදායම. හැබැයි හිතන්න මෙහෙම. අපි මේ බිස්නස් එක කරන්න තීරණය කරනකොට අපිට තව විකල්පයක් තිබ්බා. ඒ විකල්පය තමයි මේ සල්ලි ටික අපිට තිබ්බා ෆික්ස් ඩිපොසිට් එකක දාන්න. ෆික්ස් ඩිපොසිට් එකක දාන්න තිබ්බා. දැම්මනම් අපිට හම්බ වෙනවා රුපියල් 20000ක පොලියක්. නිකන් හිතන්න රුපියල් 20000ක පොලියක් ගන්න තිබ්බා. හරිනේ. ඒත් අපි මේ අවස්ථාව කැප කරලා අපි කියන අවස්ථික පිරිවැය කියලා. ඒ අවස්ථාව කැප කරලා ඒ ඔපචුනිටි එක නැති කරගෙන තමයි මේ විදියට බිස්නස් එකක් පටන් අරගෙන මේ ඉන්කම් ජෙනරේට් කරන්න යන්නේ. ඒ කැප කරපු අවස්ථාවේ වටිනාකම කන්සිඩර් කරන්න ඕනේ නැද්ද? මේ ආදායම සැලකිල්ලට ගනිද්දි කන්සිඩර් කරන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම අපේ ආදායම ලක්ෂයද? නෑනේ. මේ බිස්නස් එක තුලින් අපිට මුදලින් ලක්ෂයක් ලැබුණ බව ඇත්ත. නමුත් අපි ඉෆෙක්ටිව්ලි ජෙනරේට් කරලා තියෙන කීයද? අපිට මේක නැතුවත් මේ බිස්නස් එක පටන් ගන්නෙ නැතුවත් අපිට ගන්න පුළුවන්කම තිබ්බා කීයක්ද? 20000ක ඉන්ට්‍රස්ට් එකක් ගන්න පුළුවන්කම තිබ්බා. ඒ අවස්ථාවට වෙනුවට තමයි මේකට ආවේ. හරිනේ. අපි FD එකේ ඉන්ට්‍රස්ට් ඉන්වෙස්ට් කරනවා වෙනුවට තමයි මේ බිස්නස් එකේ ඇවිල්ලා බිස්නස් එක පටන් ගැනීම කරේ. එහෙමනම් අපි අතිරේකව උපයලා තියෙන අලුතෙන් උපයලා තියෙන මුදල කීයද? වැඩිපුර කීයද ජෙනරේට් කරලා තියෙන්නේ? වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ අපේ අතට 80000යි. ඒතර ඇත්තටම ගත්තොත් නිකන් නාමිකව ගත්තොත් ලක්ෂයක් අපිට තියෙනවා වගේ වුණාට ඉෆෙක්ටිව්ලි ඇත්තටම ජෙනරේට් කරලා තියෙන්නේ කීයද? 80000ක් විතරයි. ඔය කතාව තමයි මෙතන මේ කතා කරන්නේ. මේ ඉකොනොමික් ප්‍රොෆිට් වල කතා කරන්නේ ඉෆෙක්ටිව්ලි ජෙනරේට් කරලා තියෙන වැලියු එක ගැන. හරිනේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ බිස්නස් එක තුළින් ඇත්තටම අපිට රියලයිස් වෙච්ච ඇත්තම ඉන්කම් එක ඉකොනොමිකලි ප්‍රොෆිට් එක. ආර්ථික ලාභය කියලා ගිණුම් කරන ලාභෙන අපිට වැදගත් වෙන්නේ ආර්ථික ලාභය. කියන්නේ ආවස්තික පිරිවැය ඉක්මවා උපයාගත්තාගේ කීයද? 80000යි. ඊට ඕක තමයි මේ කතා කරන්නේ. ඒතර මේ ඉකොනොමික් ප්‍රොෆිට් වල අපි කතා කරන්නේ ඇත්තටම අපි ගත්තොත් එහෙම අපේ cost of capital එක ඉක්මවා අපි ලබාගත් අගය ගැන. කම්පැනි ජෙනරේට් කරපු වැලියු එක ගැන. හරිනේ. ඒතර එන්ටර්ප්‍රයිස් DCF වල තියෙන අවුල තමයි ඒකේ කෑෂ් ෆ්ලෝ එක කන්සිඩර් කරනවා මිසක ඒකේ වැලියු ජෙනරේෂන් එකක් ගැන කන්සිඩර් කරන්නේ නැහැ. කියන්නේ කම්පැනියේ කම්පිටිටිව් පොසිෂන් එක, තරඟකාරීත්වයේ ස්වභාවය, ඉන්ඩස්ට්‍රි එකේ කම්පිටිටිව්නස් එක අපි කොච්චරක් දුරට අපේ ආවස්තික පිරිවැය කවර් කරගෙන තියෙනවද? ඒ දේවල් මේ එන්ටර්ප්‍රයිස් DCF වලින් රිෆ්ලෙක්ට් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි යන්නේ ඉකොනොමික් ප්‍රොෆිට් ෆ්‍රේම්වර්ක් එකට. හරිනේ. ඒ නිසා අපිට ඕනේ ඉකොනොමික් පර්ෆෝමන්ස් බලන්න. මේ ඉකොනොමික් ප්‍රොෆිට් එකේදී වෙන දේ තමයි ඒකේ පෙන්නනවා අපේ ඉන්කම් එක. අපේ මේ කෑෂ් වලින් නොමිනේට් වෙන ජෙනරේට් වෙන ඉන්කම් එක cost of capital වලට කොච්චරක් වැඩිද කියලා. කියන්නේ අපේ පිරිවැය ඉක්මවා ආවස්තික පිරිවැය ඉක්මවා අපි කොච්චරක් උපයගෙන තියෙනවද? වැලියු ඇඩිෂන් එක පෙන්නනවා. හරිනේ. හැම අවුරුද්දෙම වැලියු ඇඩිෂන් එක කීයද කියලා පෙන්නනවා. එතකොට එතන මේකේ තියෙන වාසියක් මේකයි. එතන මේකේ වෙන්නේ දැන් අපි ගත්තොත් අපි එන්ටර්ප්‍රයිස් DCF වල ආවට මතක ඇති අපි කලින් හදපු ගානේ weighted average cost of capital කීයද අපිට ගාන දීලා තිබ්බේ? 110යි දීලා තිබ්බේ. ඒ 110 කියන එක හැම අවුරුද්දම 110යි. හරිනේ. හැම අවුරුද්දෙම ආවස්තික පිරිවේ 110යි. අවුරුදු 10ම එතනින් එහාටත් දිගටම 110යි. හරිනේ. ඒතර එහෙම තමයි තිබ්බේ. ඒතර මේ ගානේ මේ කියන්නේ මේ ක්‍රමවේදයේ තියෙන විශේෂත්වයක් තමයි මේකෙදී අපි කරන දෙයක් තමයි අපිට ඕන වෙනවා හැම අවුරුද්දකම cost of capital ඉක්මවා කොච්චරක් ඉපයවද? හැම අවුරුද්දෙම cost of capital ඉක්මවා කොච්චරක් උපයාගත්තද කියලා බලන්න. එතකොට මේ weighted average cost of capital එකට වෙන වෙනස්කම් කන්සිඩර් කරන්න පුළුවන් ලේසියෙන්ම. හරිනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කම්පැනි එක කැපිටල් ස්ට්‍රක්චර් එකේ ලොකු වෙනසක් නැත්තම් 110 ඕකේ. නමුත් කැපිටල් ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා නම්, ඒතර weighted average cost of capital වෙනස් වෙනවා නම් අනේ වෙනස්කම් හරියට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන් මේ ෆ්‍රේම්වර්ක් එකේදී. මොකද හැම අවුරුද්දකම අපි ගණනය කරන්නේ මොකක්ද? ආර්ථික ලාභය. හැම අවුරුද්දකම ආදායමෙන් ආවස්තික පිරිවැය අඩු කරනවා අපි. දෙවැනි අවුරුද්දේ ආදායමෙන් ආවස්තික පිරිවැය අඩු කරනවා. ආවස්තික පිරිවැය අඩු කරන්න නම් ඒ කැප කරපු ගාන, يعني cost of capital වල cost එක. ඒක අපි ගාව තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. එහෙනම් හැම අවුරුද්දටම වෙනම cost of capital ගණනය කිරීමක් මෙතනදී වෙනවා. අනිවාර්යයෙන්ම. හරිනේ.
දැන් ඇත්තටම දැන් මේ cost of capital කියන එකනේ මම මේ ආවස්තික පිරිවෙන් නිරූපණය කරන්නේ. ඇයි මේ cost of capital වලින් opportunity cost එක පෙන්වනවා කියලා කියන්නේ? දැන් cost of capital කියන එකෙන් අපි ඇත්තටම කියන්නේ මොකක්ද? investor කෙනෙක් අපේ සල්ලි ඉන්වෙස්ට් කරද්දි, කියන්නේ එයාගේ සල්ලි එයා බිස්නස් එකේ ඉන්වෙස්ට් කරද්දි කොච්චරක් රිටර්න් එකක් එක්ස්පෙක්ට් කරනවද කියන එක. එයා මුදල් ව්‍යාපාරයට යොදවද්දි කොච්චරක ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවද? ඒක තමයි අපි කියන්නේ cost of capital කියලා. නේද? එයා අපේක්ෂා කරන ගාන අපිට දෙන්න සිද්ධ වෙනවා. නැත්නම් එයාගෙන් සල්ලි ගන්න බෑනේ. ඒක අපේ cost එක වෙනවා. normally එහෙම තේරුම් ගන්නකෝ. ඒ අපේක්ෂා කරන ප්‍රතිලාභය කියලා කියන්නේ අපි හිතමු උදාහරණයක්. එයා අපේක්ෂා කරන 110ක ප්‍රතිලාභයක්. අර 110ක ප්‍රතිලාභයක් මේ බිස්නස් එකේ ඉන්වෙස්ට් කිරීමෙන් අපේක්ෂා කරන්නේ ඇයි? හේතුව එයාට පුළුවන්කම තියෙනවා මේ බිස්නස් එකේ ඉන්වෙස්ට් නොකළා නම් එයාට ෆ්‍රී කියන්නේ රිස්ක් ෆ්‍රී රිටර්න් එකක් රිස්ක් ෆ්‍රී සමහර ලාවට එයාට ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේ ප්‍රතිලාභයක්. හරිනේ. ඒ කියන්නේ එයාට අපි හිතමු වෙන තැනක යා මේ මුදල ඉන්වෙස්ට් කරා නම් එයාට 110ක් ගන්න පුළුවන්. ඒ නිසා එයා මේ බිස්නස් එකට සල්ලි දාද්දි අවමේ අපේක්ෂා කරනවා කීයද? 110ක්වත් අඩුම ගන්න ඕනේ. ඊට වඩා අඩු වෙන්නම් බෑ. මොකද මට වෙන තැනක ඉන්වෙස්ට් කරලා මේ 110 ගන්න පුළුවන්. ඒ නිසා අඩුම ඊට වඩා වැඩි වෙනවා නම් තමයි හොඳ. අඩුම මට ඕනේ මේ ගානවත් මට ඕනේ. 110වත් ඕනේ. ඒ නිසා මේ cost of capital වලින් ඇත්තෙන් පෙන්නන්නේ මොකක්ද? එයාගේ ආවස්තික පිරිවෙන්. එයා කැප කරපු රිටර්න් එක තමයි ඒ පෙන්නන්නේ. 110ක් කැප කළා තමයි මෙතනට අවිලා තියෙන්නේ. ඒ නිසා තමයි 110ක් එක්ස්පෙක්ට් කරන්නේ. ඕකේනේ. එහෙනම් මේ ගාන අපේ ඉකොනොමික් ප්‍රොෆිට් එකෙන් හදද්දී අපිට අනිවාර්යයෙන්ම හැම අවුරුද්දෙම cost of capital ඒ කියන්නේ ආවස්තික පිරිවෙන් පෙන්නුම් කරන cost of capital ගණනය කරන්න වෙනවා. ඒතර ඒක අපිට තියෙන අතරම ඇඩ්වාන්ටේජ් එක මොකද අපිට හැම අවුරුද්දකම cost of capital වෙන වෙනම ඇනලයිස් කරන්න පුළුවන්. weighted average cost of capital ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේකෙදි අපිට හැම අවුරුද්දෙම ඕනේ වෙනවා ළමයි දේවල් දෙකක්. මොකක්ද ඕනේ වෙන්නේ? මම කිව්වේ ආදායම ඕනේ. එහෙනම් අපිට එන රිටර්න් එක ඕනේ. ඊට අමතරව මොකක්ද ඕනේ? cost of capital නැත්නම් ආවස්තික පිරිවෙන් ඕනේ. ඒක අපි ගත්තානේ. ඒතර ආදායම නැත්නම් රිටර්න් එක පේනනේ මොකෙන්ද? ROIC වලින්. return on invested capital වලින්. නේද? ඉන්වෙස්ට් කරපු මුදලට ලැබෙන ප්‍රතිලාභය. ඒ කියන්නේ ROIC කියලා කියන්නේ. ඒතර ඒකත් අපිට හැම අවුරුද්දක් පතාම ගණනය කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒකත් හොඳයි. හැම අවුරුද්දකම අපිට පුළුවන් වෙනවා ROIC weighted average cost of capital හැම අවුරුද්දෙම වෙන වෙනම කැල්කියුලේට් කර අපිට පුළුවන්කම තියෙනවා ඒවා හැසිරීම බලා ගන්න. හරිනේ. ඒත් මේ year by year basis අපිට බලා ගන්න පුළුවන් මේ fluctuations. මේ අපි දන්නවනේ සාමාන්‍යයෙන් ROIC weighted average cost of capital කියන ඒවා key value drivers කියලා නේද? අපි key value drivers කිහිපයක් කිව්වනේ නේද? ROIC growth rate එක weighted average cost of capital වගේ. ඒත් මේ ROIC weighted average cost of capital කියන ඒවා yearly annually calculate කරනවා කියන දෙයින් අපිට අර ඒවා fluctuations ගැන හොඳ idea එකක් ගන්න පුළුවන්. නමුත් කලින් ගානදී එහෙම කරේ නෑනේ. ROIC දිගටම එකම ගාන. ඊට පස්සේ weighted average cost of capital දිගටම එකම ගාන. හරි. ඊට වඩා මේකේ වෙනසක් තියෙනවා. එතකොට මේකේ ස්පෙෂලිටි එක මේකේ විශේෂත්වය තමයි අපි මෙතන වැලියු ක්‍රියේෂන් එක තමයි බලන්නේ. හරිනේ. හැබැයි මෙතන අපේ දකින්න පුළුවන් විශේෂම දේ තමයි අපි මේ ගානේදී ફોකස් කරන වැලියු ක්‍රියේෂන් එක. කම්පැනි ජෙනරේට් වෙන වැලියු එක, ඉකොනොමික් ප්‍රොෆිට් එක. නමුත් එහෙම කන්සිඩර් කරත් මේ ඉකොනොමික් ප්‍රොෆිට් ෆ්‍රේම්වර්ක් එකෙන් අවසානයේ අපි එන උත්තරේ අයිඩෙන්ටිකල් වෙනවා. හරියටම සමාන වෙනවා. අයිඩෙන්ටිකල් කියන්නේ සේම් නෙමෙයි, සිමිලර් නෙමෙයි, අයිඩෙන්ටිකල්. ඒ කියන්නේ හරියටම අංග සම්පූර්ණව සමාන වෙනවා, සර්ව සම වෙනවා. අර එන්ටර්ප්‍රයිස් DCF එකෙන් එන උත්තරේට. ඒ නිසා මේ උත්තර දෙකේ වෙනසක් නැහැ. උත්තර දෙකම සමානයි. ඒ එන්ටර්ප්‍රයිස් DCF මොඩල් එකෙන් එන උත්තරයයි EP එකෙන් එන උත්තරයයි දෙකම සමානයි. වෙනසක් නැහැ. ඒක එහෙම කියලා අපි ඔප්පු කරලත් පෙන්නනවා ඉස්සරහට. අපි බලමු මේ කරන විදිය. ඊට කලින් අපි කියනවා මේ ඉකොනොමික් ප්‍රොෆිට් එක ගණනය කරන්නේ කොහොමද? ද ඉකොනොමික් ප්‍රොෆිට් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි. මොකක්ද? අපේ ආවස්තික පිරිවෙන් ඉක්මවා උපයන මුදල. හරිනේ. ගණනය කරන්නේ කොහොමද? අපිට දීලා දෙන සමීකරණයක් EP සමානයි invested capital වැඩි කිරීම වරහන් ඇතුලේ ROIC minus weighted average cost of capital. invested capital වැඩි කිරීම වරහන් ඇතුලේ ROIC minus weighted average cost of capital. හරිනේ. දැන් මොකද මේක හරියට තේරුම් ගන්න ඕනේ. දැන් ඔය සමීකරණය ඕන නිකන් වරහන් ඉවත් කරලා බලන්නකෝ. මේ වරහන් ඉවත් කරලා බලුවොත් කොහොමද එන්නේ? EP සමානයි invested capital වැඩි කරනවා ROIC ත් එක්ක අඩු කිරීම වරහන් ඇතුළේ invested capital වැඩි කිරීම weighted average cost of capital.
බලන්න ඉන්වෙස්ටර් කැපිටල් මුලින්ම වැඩි කරනවා රිටර්න් ඔන් ඉන්වෙස්ටර් කැපිටල් එක. ඊට පස්සේ එකෙන් අඩු කරනවා ඉන්වෙස්ටර් කැපිටල් වැඩි කිරීම weighted average cost of capital. දැන් හිතන්න මෙහෙම ඔන්න රුපියල් 1000ක මුදලක් අපි බිස්නස් එකේ ඉන්වෙස්ට් කරා. හරිද? රුපියල් 1000ක මුදලක් බිස්නස් එකේ ඉන්වෙස්ට් කරා. හරිද? ඒකේ ඒ ගාන තමයි උතන දාන්නේ. ඉන්වෙස්ටර් කැපිටල් එක 1000 දාන උතන. වරහන් ඇතුලේ මොකක්ද තියෙන්නේ? රිටර්න් එක. අඩු කිරීම මොකද්ද? කොස්ට් එක. කියන්නේ ආවස්තික පිරිවැය. හිතන්න රිටර්න් එක 10%යි කියලා. රිටර්න් on ඉන්වෙස්ටර් කැපිටල් 10%යි. ඒතර ඉන්වෙස්ට් කරා රුපියල් 1000ක් 110ක රිටර්න් එකක් එනවා කියලා කියන්නේ ලැබෙන්නේ කීයද අපිට? 100ක් ලැබෙනවා. නේද? 110ක් කියලා කියන්නේ අපි 1000ක් ඉන්වෙස්ට් කරාම අපිට 100ක් ලැබෙනවා. හරිනේ. ඒක තමයි අපේ ඉන්කම් එක. ඊට පස්සේ අපි හිතමු 1000ක් ඔන්න ඉන්වෙස්ට් කරා. ඒ 1000 ගනිද්දී අපිට නැත්නම් ඒ 1000 අපි මේ බිස්නස් එකේ ඉන්වෙස්ට් කිරීම වෙනුවෙන් අපිට කැප කරන්න සිද්ධ වුණා 108ක ගන්න තිබ්බ FD ඉන්ට්‍රස්ට් එකක්. ෆික්ස් ඩිපොසිට් එක දාලා ගන්න තිබ්බ ඉන්ට්‍රස්ට් එක 108ක් අපිට අහිමි වුණා. දැන් weighted average cost of capital. ඒතර 1000ක් අපි දාද්දි අපිට අහිමි වුණා 108ක්. 1000ට 108ක් කියලා කියන්නේ 80යි. නේද? එහෙනම් බලන්න 1000ක් අපි ඉන්වෙස්ට් කරද්දි 80ක ආදායමක් අහිමි වුණා. 1000 ඉන්වෙස්ට් කළා 110ක රිටර්න් එක ජෙනරේට් කරා රුපියල් 100ක්. එහෙනම් ඇත්තටම ගත්තොත් 100ක් ඉපයුවා 80ක් අහිමි වුණා. වැලියු ඇඩිෂන් එක කීයද? රුපියල් 20යි. ඕක තමයි උතන තියෙන සරල නීතිය ඕක තමයි. ඒතර උතන අපි කරන්න පුළුවන් එක්ක පුළුවන් 1000 වැඩි කරලා වෙනම අරගෙන 1100ටෙන් වැඩි කරලා වෙනම අරගෙන දෙකේ වෙනස ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම පුළුවන් අපේ cost of capital අපේ ආවස්තික පිරිවේ අහිමි වෙච්ච ගාන 108යි. අපිට ලැබිච්ච ගාන 110යි. රිටර්න් එක 110යි. එතන අපිට ගන්න අපි කියන value spread කියලා. ඩිෆරන්ස් එක. අපි කියන value spread එක කියලා. හරිනේ. ඒ කියන්නේ ඉතින් අපි කියන වටිනාකමේ විචලනය. ඒ විචලනය අරගෙන ඒ පරාසය අරගෙන 102යි අපිට අලුතෙන් ඇඩ් වෙච්ච ගාන 108ක් අහිමි වුණා 110ක් ලැබුණා. ඒතර 102යි අපේ ඇඩිෂන් එක. ඒ වැලියු ඇඩිෂන් එක වැඩි කරනවා අපි ඉන්වෙස්ට් කරපු මුදලෙන්. ඒ කියන්නේ 108යි 110යි අතර 102යිනේ. 102 වැඩි කරනවා 1000ත් එක්ක. 1000 102කින් වැඩි කරාම 20යි. ඒ උත්තරෙම ගන්න පුළුවන්. ඒක තමයි තන තියෙන සරල කතාව. තව පොඩ්ඩක් ඇනලයිස් කරොත් අපි ඔක වරහන් ඉවත් කිරීම පොඩ්ඩක් මෙහෙම බලමුකෝ. අපි කියනවා වරහන් ඉවත් කරාම ඉන්වෙස්ටර් කැපිටල් වැඩි කිරීම ROIC එක වරහනක් ඇතුලේ අඩු කිරීම ඉන්වෙස්ටර් කැපිටල් වැඩි කිරීම weighted average cost of capital. හරිනේ. ඒතර ඉන්වෙස්ටර් කැපිටල් වැඩි කිරීම ROIC අඩු කිරීම ඉන්වෙස්ටර් කැපිටල් වැඩි කිරීම weighted average cost of capital. දැන් මේ ROIC කියන එක මොකක්ද ඔය? ROIC ගණනය කරන්නේ කොහොමද? මතකද අපි කලින් කතා කරා මේවා. ROIC ගණනය කරන්නේ කොහොමද? ROIC ගණනය කරන්නේ return on invested capital. මතකද අපි කිව්වා return on invested capital. ඒ කියන්නේ invested capital එකට ලැබෙන ප්‍රතිලාභය. යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභය. ප්‍රතිලාභය විතරක් මොකද්ද ගත්තේ? net operating profit or loss adjusted tax. NOPLAT. එහෙනම් අපි return එක විදිහට ගත්තේ NOPLAT. ඒක බෙදුවා මොකෙන්ද? on invested capital. බෙදුවා invested capital වලින්. එහෙනම් අපි ඇත්තටම ඔය ROIC ගත්තේ කොහමද? NOPLAT බෙදීම invested capital. ROIC ගත්තේ NOPLAT බෙදීම invested capital. ඒතර ඒක ආදේශ කරන උතන්ට. අපිට එනවා invested capital වැඩි කිරීම ROIC වෙනුවට ලියනවා NOPLAT බෙදීම invested capital. invested capital වැඩි කිරීම ROIC වෙනුවට ලියනවා NOPLAT බෙදීම invested capital. ඒතර ඒ invested capital වැඩි කිරීම බෙදීම කැපිලා යනවා. ඉතුරු වෙනවා මොකද්ද? NOPLAT ඉතුරු වෙනවා. ඉතින් බලන්නකො ළමයි. ඉතින් ඇත්තනේ කතාව නේද? අපි ඇත්තටම අපි කිව්වේ මොකක්ද? ඉන්කම් එකෙන් අපි ආවස්තික පිරිය අඩු කරනවා. ආදායමෙන් කැපකිරීම අයින් කරනවා. නේද? කැපකිරීම ඉක්මවා ලබාගත් රිටර්න් එකනේ බලන්න යන්නේ. මේ රිටර්න් එක කියන්නේ මොකක්ද ඇත්තටම? NOPLAT නේ. වෙන දෙයක් නෙවෙයි නේද? invested capital වැඩි කරනවා return on invested capital වලින්. invested capital 1000 ඒකට ලැබිච්ච රිටර්න් එකේ percentage 110න් වැඩි කරනවා. ඒ කියන්නේ මොකක්ද? ඉන්වෙස්ටර් කැපිටල් වලින් කොච්චර රිටර්න් එක ලැබෙනවද? ඉන්වෙස්ටර් කැපිටල් ලැබෙන රිටර්න් එක මොකද්ද? NOPLAT තමයි. එහෙනම් මේක වෙන විදිහකට අපිට ලියන්න පුළුවන් කොහමද? economic profit සමානයි NOPLAT. NOPLAT අඩු කිරීම මොකක්ද? NOPLAT අඩු කිරීම ඉන්වෙස්ටර් කැපිටල් වැඩි කිරීම weighted average cost of capital. හරිනේ. අපි ලියනවා economic profit සමානයි NOPLAT අඩු කිරීම ඉන්වෙස්ටර් කැපිටල් වැඩි කිරීම weighted average cost of capital. මේ invested capital වැඩි කිරීම weighted average cost of capital අපිට තව නමක් කියනවා. අපි කියනවා capital charge කියලා.
ඒ කියන්නේ මේ ප්‍රාග්ධනය වෙනුවෙන් අපිට ගෙවන්න වෙච්ච නැත්නම් කැප කරන්න සිද්ධ වෙච්ච ප්‍රතිලාභය කැපිටල් එකේ charge එක කොච්චරද? කොච්චරද charge එක? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි හිතමු මෙහෙම වගේ දෙයක්. අපි හිතන්න මෙහෙම දෙයක්. හිතන්න අපි මුදලක් බැංකුවේ තියනවා. හරිද? බැංකුවේ මුදලක් අපි හිතමු ආරක්ෂාවට සේෆ්ටි වල තියන්නේ, සේෆ් වල තියන්නේ. මේ සේෆ් වල තියලා තියන්නේ අපි. මොන හරි මුදලක් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්. අපි තියලා තියෙනවා. තිබ්බට පස්සේ ඒගොල්ලෝ මොකද්ද අපිට කරන්නේ එකෙන්? කියන්නේ ඒකට ඒගොල්ලෝ මොකද ගාණක් charge කරනනේ සර්විස් එක දෙනවට. ඒතර ඒ වගේ දෙයක් තමයි මේකත්. අපි මුදලක් අපි ප්‍රාග්ධනීය විදිහට යොදවනවා. යොදවද්දී ආ යම්කිසි ගාණක් එකට charge කරනවා. capital charge එක. ඒක තමයි තියෙන්නේ. හරිනේ. හිතන්න අපි බැංකුවෙන් ලෝන් එකක් අරගෙන ඉන්වෙස්ට් කරනවා. ඒ ලෝන් එකට යම්කිසි ඉන්ට්‍රස්ට් එකක් අය කරන එක තමයි charge එක තමයි මේ තියෙන්නේ. ඉන්වෙස්ටර් කැපිටල් රුපියල් 1000යි. ඒකට අපිට ගෙවන්න සිද්ධ වෙනවා පොලියක් 108ක්. 1000 වැඩි කිරීම 108. ඒක තමයි කැපිටල් charge කියලා කියන්නේ. දැන් අපිට ලියන්න පුළුවන් economic profit equals no plat minus capital charge. හරිනේ. එහෙනම් බලන්න economic profit කියන එක සමානයි මොකක්ද? net operating profit වල suggested tax ගත්තා. අඩු කරා මොකකටද? අඩු කරා capital charge එක. මොකද තමයි economic profit එක ගණනය කරන්නේ. දැන් මේ ක්‍රමයේදී ළමයි හැම අවුරුද්දකම අපි ගණනය කරන්නේ free cash flow එක නෙමෙයි. හැම අවුරුද්දකම මොකද ගණනය කරන්නේ? economic profit එක. අපිට ඕනි හැම අවුරුද්දකම economic profit එක. හරිද? economic profit එක අපිට ඕනි. free cash flows නෙමෙයි. දැන් කලින් අපි enterprise DCF වලදී හැම අවුරුද්දකම free cash flows අරගෙන වෙන වෙනම discount කරලා present value total එක ගත්තා. මේකද අපිට මොකක්ද ඕනි? economic profit හැම අවුරුද්දකම අරගෙන වෙන වෙනම discount කරලා present value total තමයි මේකදී අපිට ඕනි. clearද? එතන තියෙන වෙනස. අතන අපි free cash flows discount කරේ. වෙන discount වෙන්නේ මොනවද? economic profit. ඒතර ගානක සාමාන්‍යයෙන් ඉතින් economic profit එක නම් ඉතින් එහෙම කැල් කරලා දෙන එකක් නෑ කොහොමද? ඒක චොරල ගාන හදන්න දෙයක් නෑ නැත්තරම. ඒ නිසා economic profit එක ගොඩක් වෙලාවට හොයාගන්න සිද්ධ වෙයි. no plat පාවිච්චි කරලා capital charge පාවිච්චි කරලා ඔය අපි කියපු සූත්‍ර පාවිච්චි කරලා හොයාගන්න සිද්ධ වෙයි economic profit එක. හොයාගෙන ඒ ඇසුරින් අපිට හොයන්න වෙන්නේ මොකක්ද? no plat කියන්නේ අපි ගත්තොත් ඒ දේවල් ඇසුරින් තමයි අපිට economic profit එක හොයාගන්න වෙන්නේ. ඊට පස්සේ තමයි discount කරන්න වෙන්නේ. හරිනේ. එතකොට මේ economic profit එක කියන එක අපි ගත්තොත් ළමයි දැන් බලන්නකෝ. දැන් economic profit එක ගත්තා no plat වලින් capital charge අඩු කරලා. අපි දැන් මොකක්ද අපි කරන්න ඕනි? economic profit ඒවා ටික discount කරලා present value හොයාගන්න ඕනි කියලා නේද? දැන් අපි මේ වගේ scenario එකක් assume කරමුකෝ. දැන් මම කියවනේ මේ economic profit ටික අපි මේකෙදි කරන්න ඕනි හැම අවුරුද්දකම economic profit අරගෙන ඒවා discount කරලා present value total එක ගන්නවා. ඒක තමයි operational value එක විතර ගන්න. එහෙමනේ මම කිව්වේ නේද? හැබැයි අපිට පොඩක් මෙහෙම assumption එකක් යන්කෝ. අපි හිතමු ඔන්න මේ අවස්ථාව මේකයි. economic profit එක අපි හැම අවුරුද්දෙම estimate කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ හැම අවුරුද්දෙම මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ 10 වෙනි අවුරුද්දේ එතනින් පස්සේ continuing value කතාවක් ගන්න නැතුව නිකන් හිතන්න මේක සරල අවස්ථාවක්. මොකද්ද? අපි ගන්නවා growing perpetuity එකක් කියලා. constant growth rate එකක් තියෙනවා කියලා. හරිද? constantly grow වෙනවා economic profit එක දිගටම අනාගත අවිනිශ්චිත කාලයක් දක්වා. අපි ඉන්ෆිනිටි එක දක්වා අපරිමිතය දක්වා economic profit එක මේ අවුරුද්දේ සිට ලබන අවුරුද්දෙන් දිගටම මොකක් හරි සමාන රේට් එකෙන් 10%ක් හරි කීයක් හරි සමාන රේට් එකෙන් grow වෙවි යනවා. හරිද? අන්න එහෙම cash flow එකක එහෙම cash flow එකක් තමයි දැන් අපි ගාව තියෙන්නේ. එහෙනම් දැන් economic profit අපිට හොයන්න එච්චර අමාරු නැහැ. මොකද එතකොට අපි හැම අවුරුද්දෙම economic profit වෙන වෙනම discount කරන්න ඕනේ නැහනේ. මේක තියෙන්නේ මොකද්ද? constant growth rate එකක් තියෙන cash flow එකක්. තමයි economic profit එක. හරිනේ. ඒ වගේ එකක අපි කොහොමද සාමාන්‍ය present value හොයන්නේ? අපි ඉගෙනගෙන තියෙනවානේ. constant growth rate එකක් තියෙනවා නම් present value හොයන්නේ කොහොමද? D1 over R minus G. නැත්තම් D බිඳුව වරහන් 1 plus growth rate බෙදීම R minus G. يعني අපිට ඕනි දැන් අපි ඉන්න මොහොත බිඳුව ලබන අවුරුද්දේ. දැන් එක නෙමෙයි ලබන අවුරුද්දේ cash flow එක. මේ ගානේ නම් ලබන අවුරුද්දේ economic profit එක. එතන මේ අවස්ථාවට apply කරනම ලබන අවුරුද්දේ economic profit එක බෙදීම R minus G. නැත්තම් මේ අවුරුද්ද කියන්නේ මේ අවසාන වෙච්ච අවුරුද්දේ economic profit එක D බිඳුව වරහන් 1 plus growth rate බෙදීම R minus G. එහෙම නැත්තම් කෙලින්ම ලබන අවුරුද්දේ කියන්නේ පළවෙනි අවුරුද්දේ D1 කියන එක economic profit එක EP1 බෙදීම R minus G. හරිනේ.
කොහොම තමයි සාමාන්‍යයෙන් මොකද හොයන්නේ? economic profit සියල්ලේම වර්තමානගේ හොයන විදිය. හරිනේ. economic profit සියල්ලේම වර්තමානගේ present value එක. අපි දාන්න පුළුවන් සමීකරණයක් value එක සමානයි. ඒ කියන්නේ අපි මේ ක්‍රමයේ යටතේ අපි value එක හොයනවා අපේ operations වල කොහොමද අපි හොයන්නේ? EP1 පළවෙනි අවුරුද්ද economic profit එක බෙදීම R - G. දැන් මෙතන ළමයි R කියලා කියන්නේ weighted average cost of capital. හරිනේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරිනේ. මොකද මෙතනත් අනිවාර්යෙන් මේ කතා කරන්නේ ඔක්කොම investors ලට available return එක. මේ free cash flow එකේදී වගේම economic profit එකේදී කතා කරන්නේ අපිට invest කරපු ඔක්කොම අයට available වෙන economic profit එක. එහෙමනම් අනිවාර්යෙන්ම weighted average cost of capital කියන්නේ ගන්න වෙනවා. මොකද හේතුව ඔක්කොම investors වල reflect කළ යුතුයි. ඒ නිසා අපිට ගන්න වෙන්නේ ඔක්කොම investors ලගේ cost of capital වල average එකක් වෙන weighted average cost of capital. ඉතින් අපි දානවා EP1 බෙදීම R - G වෙනුවට weighted average cost of capital minus G. කියන්නේ G කියන්නේ growth rate. හරිනේ. ඒ නිසා අපි ලියනවා value එක සමානයි මොකක්ද? EP1 පළවෙනි අවුරුද්ද economic profit එක බෙදීම මොකක්ද? weighted average cost of capital minus growth rate. හරිනේ. ඔය තියෙන මොකක්ද අපි ලිව්වේ? අද සිට පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද දිගටම එන economic profit සියල්ලේම වර්තමානගේ ගන්න ඔය විදියට. හරිනේ. EP1 බෙදීම weighted average cost of capital minus growth rate. ඕකෙන් අපිට ලැබෙනවා සියලුම economic profit වල අදාගිය. හරිනේ. අපි ලිව්වා සමානයි value. EP1 බෙදීම weighted average cost of capital minus growth rate සමානයි value. අපි ලිව්වානේ. වැඩි හිතන්න එපා. දැන් මේ කියප එක තේරුම් ගන්න. හරිනේ. ඔය තියෙන economic profit සියල්ලේම වර්තමානගේ. දැන් අපි අංකවර enterprise DCF වලට ඒකෙදි මොකද්ද කරේ? free cash flows ටික ගත්තා. weighted average cost of capital minus growth rate වලින් බෙදුවා value එක ගත්තා. එහෙමනේ අපි ගත්තේ නේද? මට මතක ඇතිනේ. අපි කොහොමද ගත්තේ? ඒතර free cash flow වල නම් පළවෙනි අවුරුද්දේ free cash flow එක ගත්තා. weighted average cost of capital minus growth rate වලින් බෙදුවා value ගත්තා. හරිනේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලන්න. දැන් අපි ඒකෙදි එහෙම කතා කරා. දැන් මේකෙදි කොහොමද ගන්න ඕනේ? EP1 බෙදීම weighted average cost of capital minus growth rate සමානයි value කියලා. දැන් අපි කිව්වා මේ ක්‍රම දෙකේදීම ලැබෙන උත්තර එක සමාන වෙන්න ඕනේ. මේ economic profit වේවා enterprise DCF වේවා දෙකේදීම ලැබෙන උත්තරේ සර්ව සම වෙන්න ඕනේ කියලා අපි කිව්වා. හරිනේ. එතකොට අපි බලමු. දැන් අපි මෙහෙමයි කරන්න හදන්නේ. දැන් අර ක්‍රමයේදී enterprise DCF වල ෆෝමියුලා එක මොකද්ද මම කිව්වේ? constant growth rate එකක් තියෙනවනම් ඒ කියන්නේ අර පළවෙනි අවුරුද්ද 10 වෙනම අරගෙන ඊට පස්සේ continuing value ගන්න කතාව නෙමෙයි. හරිද? එහෙම ගන්නේ අවුරුද්දෙන් අවුරුද්ද cash flows වෙන නම් measure කරන්න පුළුවන් නන්නේ. අපි හිතනවා මුල ඉඳන්ම දිගටම අද ඉඳාම දිගටම තියෙන constant growth rate එකකින් grow වෙන cash flows. එහෙමනම් ගන්න මොකද්ද? මේ කියන්නේ enterprise DCF වල free cash flow to the firm පළවෙනි අවුරුද්ද බෙදීම R - G. R - G කියන්නේ weighted average cost of capital minus growth rate සමානයි value එක. එහෙනම් මොකද්ද? value සමානයි free cash flow to the firm 1 බෙදීම weighted average cost of capital minus growth rate. ඕක තමයි enterprise DCF වල value එක ගන්න ෆෝමියුලා එක. හරිනම් ඔය ෆෝමියුලා එක සුළු කරාම මොකක් හරි විදියකට සුළු කරලා ගත්තාම මොකකට සමාන වෙන්න ඕනේ? අර මේ economic profit වල අපි ගත්ත ෆෝමියුලා එක තියෙන EP1 බෙදීම weighted average cost of capital minus growth rate කියලා. ඒකට සමාන වෙන්න ඕනේ. හරිනම් මොකද්ද වෙන්න ඕනේ? ඔය විදියට මේ enterprise DCF වල FCFF1 බෙදීම weighted average cost of capital minus growth rate කියන එක සුළු කරාම අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ economic profit 1 බෙදීම weighted average cost of capital minus growth rate වලට. අපි දැන් බලන්න යන්නේ මේ ෆෝමියුලා එක මේ free cash flow වල ෆෝමියුලා එක සුළු කරලා වෙනස් කරලා අපි බලන්න යනවා ඒකට සමාන වෙනවද නැද්ද කියලා. ඒකට සමානවද නැද්ද කියලා බලන්න යන්නේ. හරිනේ. අපි බලමු. අපි ලියනවා enterprise DCF වල value එක සමානයි කොහොමද? free cash flow to the firm 1 පළවෙනි අවුරුද්ද free cash flow එක බෙදීම weighted average cost of capital minus growth rate. හරිනේ. දැන් අපි ඔක පොඩ්ඩක් expand කරන්න යන්නේ ෆෝමියුලා එක. දැන් අපි දන්නවා free cash flow එක ගන්නේ කොහොමද? පළවෙනි අවුරුද්දේ free cash flow එක. free cash flow to the firm 1 වෙනකොට අපි ලියනවා මෙන්න මෙහෙම එකක්. පළවෙනි අවුරුද්දේ free cash flow එක සමානයි
පළවෙනි අවුරුද්දේ earnings වලින් නැත්නම් net operating profit වල suggested tax වලින් net investment එක අඩු කරාම එන ගානට නේද? ලබන අවුරුද්දේ earnings වලින් invest කරන ගාන අඩු කරාම ඉතුරු ටික තමයි free cash flow එක වෙන්නේ. අපි කොහොමද ගන්නෙ? අපි කලින් කතා කරලා තියෙනවා. NOPLAT 1 කොහොමද ගන්නෙ? අඩු කරනවා net investment එක. net investment ගන්නෙ කොහොමද? NOPLAT වැඩි කිරීම investment rate නේද? එහෙනම් අපි මොකද කරන්නේ? NOPLAT වලින් මොකද කරන්නේ? අඩු කරනවා net investment එක. net investment ගන්නෙ NOPLAT වැඩි කිරීම investment rate. investment rate ගන්නෙ කොහොමද? growth rate බෙදීම ROIC. GOROIC. අපිට ලියන්න පුළුවන්. අපි ලියනවා free cash flow to the firm 1. පළවෙනි අවුරුද්දේ free cash flow එක සමානයි NOPLAT minus වරහන් ඇතුලේ NOPLAT වැඩි කිරීම. NOPLAT වැඩි කිරීම GOROIC. GOROIC වලින් එන investment rate එක. ඒතර ඔය සමීකරණය NOPLAT minus NOPLAT වරහන් ඇතුලේ NOPLAT වැඩි කිරීම GOROIC කියන එක. NOPLAT minus වරහන් ඇතුලේ NOPLAT වැඩි කිරීම GOROIC. ඒක අපිට සුළු කරාම ලියන්න පුළුවන් NOPLAT 1 වරහන් ඇතුලේ 1 minus GOROIC. හරිනේ. දැන් අපි ලියනවා value සමාන FCFF 1 බෙදීම WACC minus growth rate කියන එක අපි ලියනවා NOPLAT 1 වරහන් ඇතුලේ 1 minus GOROIC බෙදීම weighted average cost of capital minus growth rate. කොහොම ලිව්වා? හරිනේ. හරි. දැන් ඔන්න පොඩ්ඩක් මේ සූත්‍රය expand කරා. දැන් තව පොඩ්ඩක් expand කරන්න යන්නේ. හරිද? දැන් අපි ලියලා තියෙන දැනට NOPLAT 1 වරහන් 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. දැන් අපි මේකෙදි මේ NOPLAT 1 කියන එක පොඩ්ඩක් expand කරන්න හදන්නේ. පළවෙනි අවුරුද්දේ NOPLAT එක අපි පොඩ්ඩක් expand කරනවා. කොහොමද NOPLAT එක expand කරන්නේ? net operating profit over suggested tax කොහොමද එන්නේ? අපි අවුරුද්දේ මුල කියන්නේ මේ මොහොතේ invest කරපු capital එක වැඩි කරනවා පළවෙනි අවුරුද්දේ ඒකට එන return on invested capital වලින්. අපිට ලැබෙනවා මොකක්ද? NOPLAT. net operating profit වල suggested tax කියන්නේ මොකක්ද ඇත්තරම? අපි යොදවන ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභය. යොදව ප්‍රාග්ධනය 1000ක් නම් ප්‍රතිලාභය 10%යි නම් 1000 වැඩි කරාම 100යි. ඒක තමයි NOPLAT වෙන්න ඕනේ. හරිනේ. NOPLAT 1 වෙනුවට අපි ලියනවා මේ මොහොතේ අපි දැන් අද යොදවපු capital එක investor capital 0 කියන IC 0 වැඩි කරනවා ඒක යෙදවීම මත පළවෙනි අවුරුද්දේ return on investor capital ROIC 1 වලින්. එතකොට අපිට එනවා NOPLAT 1. එහෙනම් අපි අර සමීකරණේ NOPLAT 1 වෙනුවට ලියනවා IC 0 වැඩි කිරීම ROIC 1. IC 0 වැඩි කිරීම ROIC 1. එතකොට අපිට එනවා NOPLAT 1. ඉතුරු ටික සමීකරණ මේ විදිහටම ලියනවා. අපි ලියනවා IC 0 වැඩි කිරීම ROIC 1 වැඩි කිරීම වරහන් ඇතුලේ 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. හරිනේ. අපි ලියනවා කොහොමද? value සමානයි IC 0 වැඩි කිරීම ROIC 1 වැඩි කිරීම වරහන් ඇතුලේ 1 minus GOROIC බෙදීම weighted average cost of capital minus growth rate. හරිනේ. දැන් ඕකේ මුලින්ම තියෙනවා IC 0 වැඩි කිරීම ROIC 1 කියලා. ඊට පස්සේ තියෙනවා වරහන් ඇතුලේ 1 minus GOROIC. දැන් GOROIC කියන එකත් ROIC 1ම තමයි. හරිද? දැන් GOROIC කියන තැන තියෙන ROIC 1. හේතුව මොකක්ද? අපි එතන මොකක්ද කරන්නේ? අපි එතන ඇත්තටම කරන දේ තමයි ලබන අවුරුද්දේ net operating profit වල suggested tax වලින් net investment එක අඩු කරලා free cash flow එක ගන්න කෙන කරන්නේ නේද? net operating profit වල suggested tax වලින් net investment එක අඩු කරන එක කරන්නේ. ඉතින් ලබන අවුරුද්දේ net investment එක අඩු කරන්න නම් investment rate ගන්න ඕනේ කොහමද? investment rate ගන්න GOROIC වලින්. එහෙනම් ලබන අවුරුද්දේ net investment එක නම් ඒ GOROIC කියන අනිවාර්යයෙන්ම ROIC ලබන අවුරුද්දක වෙන්න ඕනේ. ඒ නිසා ROIC 1. හරිනේ. ඒක පටලවා ගන්න එපා. දැන් අපි ගාව දැන් සමීකරණයේ තියෙනවා කොහමද? ගාව බලන්න ස්ලයිඩ් එක හරිද? මේක දීලා තියෙනවා ස්ලයිඩ් එකේ හදන විදිහ සම්පූර්ණයෙන් පැහැදිලි කරලා තියෙනවා. මම මේක එක්ස්ප්ලেইন කරන එක තමයි කරන්නේ. ස්ලයිඩ් එක 22. හරිනේ. ලෙසන් 6 ස්ලයිඩ් එක 22. එතකොට අපි ගත්තොත් මේකේ පැහැදිලිව තියෙනවා ඊළඟට කොහමද? value එක සමානයි IC 0 වැඩි කිරීම ROIC 1 වරහන් ඇතුලේ 1 minus GOROIC 1 බෙදීම weighted average cost of capital minus growth rate. හරි. දැන් තව පොඩ්ඩක් සුළු කරනවා අපි දැන් උතන තියෙනනේ වරහන් 1 minus GOROIC කියලා. අපි ඕක සුළු කරනවා. ඒ කියන්නේ වරහන් ඉවත් කරනවා. වරහන් ඉවත් කරාම පිටතෙන් තියෙන ROIC නේ. ඔන්න ROIC පාවිච්චි කරලා වරහන් ඉවත් කරනවා.
හරිනේ කොහොමද එන්නේ එතකොට? ROIC වැඩි කරනවා එකෙන්. එතකොට ROIC වෙනවා. ඊට පස්සේ ROIC වැඩි කරනවා -GOROIC වලින් නේද? ROIC වැඩි කරනවා -GOROIC වලින්. එතකොට උඩත් ROIC යට ඒ කියන්නේ බෙදීමක් තියෙනවා ROIC දෙක කැපිලා යනවා. හරිනේ. අර හරස්කුණි තියනකොට කැපිලා යනවා. ඊට අපිට ඉතුරු වෙනවා මොකක්ද? අපිට ඉතුරු වෙනවා IC0 වැඩි කිරීම ROIC minus growth rate. වාට ඉතුරු වේ සමීකරණය බලන්න. IC0 වැඩි කිරීම වරහන් ඇතුලේ ROIC minus growth rate කියලා උඩ ඉතුරු වෙනවා. යට තියෙනවා weighted average cost of capital minus growth rate. එහෙනම් අපි දැන් සමීකරණයට ආව අවසානයේ මොකක්ද? IC0 වැඩි කිරීම වරහන් ඇතුලේ ROIC minus growth rate බෙදීම weighted average cost of capital minus growth rate. හරි. දැන් අපේ මේ arrival එකේ පහසුව සඳහා නැත්නම් අපි මේ එන්න හදන තැන අපි මේ එන්න හදන කන්ක්ලූෂන් එකේ පහසුව සඳහා අපි මේ සමීකරණේ පොඩි දෙයක් කරනවා. මේ සමීකරණේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරනවා. මේක කරා කියලා සමීකරණේ කිසිම බලපෑමක් වෙන්නේ නැහැ අතරම. හරිනේ. අපි කරන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් අපි ගාව තියෙන සමීකරණය මේකනේ. value සමානයි IC0 වැඩි කිරීම වරහන් ඇතුලේ ROIC minus growth rate බෙදීම weighted average cost of capital minus growth rate නේ. ඔබ දැන් උඩ තියෙනවානේ වරහන් ඇතුලේ ROIC minus growth rate කියලා. ඒ අතරට අපි දානවා minus weighted average cost of capital එකකුයි plus weighted average cost of capital එකකුයි. අඩු කිරීම weighted average cost of capital plus weighted average cost of capital addition එකක් දානවා. හරිනේ. එතකොට එකෙන් බලපෑමක් වෙනවා සමීකරණයට. සමීකරණේ මුහුණුවර ඒ කියන්නේ පේනුම වෙනස් වෙනවා. නමුත් ඇත්තටම හරය ගත්තොත් වෙනස් වෙන්නේ නැහැ නේද? මොකද හේතුව අපි ඍණ දෙකක් දාලා ධන දෙකක් දැම්මත් ඒ දෙක කැපිලා යනවනේ. නේද? ඍණ 10 plus ධන 10 දැම්ම වගේ තමයි ඔය තියෙන්නේ. දෙක කැපිලා යනවා. හරිනේ. ඒ නිසා අපි යොතන කරන ඒ අලුතෙන් ඇඩ් කරන දෙයින් සමීකරණයට බලපෑමක් වෙන්නේ නැහැ. එකම දේ පේන විදිය විතරයි වෙනස් වෙන්නේ. මේක ආවේ ඇයි මෙහෙම එකක් දැම්මේ කියලා දැන් හිතන්න එපා. මොකද හේතුව මේක පරීක්ෂණයට ලක් කරලා මේක හරියට කන්ක්ලූෂන් එක ගන්න තමයි මෙහෙම දාලා තියෙන්නේ. හරිනේ. ඒ නිසා ඒක ගැන වැඩි හිතන්න එපා. ඊට අපි කරන්නේ value සමානයි IC0 වැඩි කිරීම ROIC minus growth rate කියන තැනට අපි දානවා value සමානයි IC0 වැඩි කිරීම වරහන් ඇතුලේ ROIC minus growth rate වෙනුවට ROIC minus weighted average cost of capital plus weighted average cost of capital minus growth rate. බෙදීම weighted average cost of capital minus growth rate. බලියනවා value සමානයි IC0 වැඩි කිරීම වරහන් ඇතුලේ ROIC minus WACC plus WACC minus growth rate. බෙදීම weighted average cost of capital minus growth rate. ඊළඟට බලන්න දැන් කරන දේ. හරිද? දැන් උතන අපි කරන දේ ඊළඟට මෙන්න මේකයි. අපි කරන්නේ දැන් මේ පොදු හරයක් තමයි මේ weighted average cost of capital minus growth rate කියලා තියෙන්නේ. මේ පොදු හරය පාවිච්චි මේ ගණිතය අතරම තියෙන්නේ මේ කොමර්ස් නෙවෙයි මේ ෆයිනෑන්ස් නෙවෙයි මෙතන මේ මැතමැටික්ස් අතරම තියෙන හරිනේ. මෙතන අපි කරන්නේ ළමයි දැන් ඔයා බැලුවොත් එහෙම මේ පොදු හරයක් තියෙනවා weighted average cost of capital minus growth rate කියලා. මේක පාවිච්චි කරලා මේ සම්පූර්ණ ෆ්‍රේස් එක දෙකට කඩනවා. ඒක තමයි මේ කරන්න හදන්නේ. ඒ කියන්නේ දැන් ඔයා බැලුවොත් මේක උඩ තියෙන්නේ IC0 වැඩි කිරීම ROIC minus weighted average cost of capital එක කැලලක් plus weighted average cost of capital minus growth rate. ඔය උතන minus weighted average cost of capital වල එක පාර්ට් එකක් ඉවර කරලා ඊළඟට ඉතුරු පාර්ට් එක තියෙනවානේ plus weighted average cost of capital minus growth rate කියලා. ඒක වෙනම් පැත්තට ගන්න හදන්නේ. හරිද? මේක අතර මේ කියන්නේ මේ පොදු සාධක වෙන් කිරීමක් වගේ දෙයක් තමයි කරන්නේ. හරිනේ. මේකම එක්ස්ප්‍රෙෂන් එක දෙකට කැඩීමක් මේ වෙන්නේ. මේක ෆයිනෑන්ස් වලට අදාළ නැහැ. මේක මැතමැටික්ස්. හරිනේ. ඊට මේ IC අපි කරන්නේ මෙන්න මෙහෙම එකක්. අපි දානවා value සමානයි IC0 වැඩි කිරීම ROIC minus weighted average cost of capital කියන එක පැත්තකට ගන්නවා. බෙදීම weighted average cost of capital minus growth rate. ඊළඟට ඉතුරු කෑල්ල plus IC0 කියන එක මේ සම්පූර්ණ වරහණට පොදු නිසා ඒකත් මේ පැත්තට එනවා. IC0 වැඩි කිරීම weighted average cost of capital minus growth rate බෙදීම weighted average cost of capital minus growth rate. හරිද? මොකද අපි කරේ value සමානයි IC0 වැඩි කිරීම ROIC minus weighted average cost of capital වලින් වරහණ වැහුවා බෙදුවා weighted average cost of capital minus growth rate. සතන වරහණ වහපු තැනින් තියෙන ධන ලකුණනේ. එතනින් පටන් ගත්තා ධන IC0 මේ සම්පූර්ණ වරහණට පොදු නිසා අපි පටන් ගන්නවා IC01 වරහණ ඇතුලේ weighted average cost of capital minus growth rate වරහණ වහලා බෙදීම weighted average cost of capital minus growth rate. හරිනේ. ඒතර ඒක අපි ලිව්වා. දැන් බලන්න ඕකේ ඔය දෙවැනි කොටසේ දෙවැනි එක්ස්ප්‍රෙෂන් එකේ උඩක් තියෙනවා weighted average cost of capital minus growth rate
යටත් තියෙනවා weighted average cost of capital minus growth rate. ඒ දෙක මොකද වෙන්නේ? set off වෙනවා. කැපිලා යනවා. හරිය ලාභ එකම පද තියෙන නිසා. ඒතර මේ දෙක සුළු කරාම අපිට අන්තිමට ඉතුරු වෙනවා value සමානයි IC01 දකුණු පැත්තේ තියෙනවා වම් පැත්තේ තියෙනවා IC01 වරහන් ඇතුලේ ROIC minus weighted average cost of capital බෙදීම weighted average cost of capital minus growth rate. හරිනේ. value සමානයි IC01 වරහන් ඇතුලේ ROIC minus weighted average cost of capital බෙදීම weighted average cost of capital minus growth rate plus IC01. ඕකේ අපි මේ IC01 මුලට ගත්තොත් එහෙම අපි ලියන්න පුළුවන් value සමානයි IC01 plus IC01 වරහන් ඇතුලේ ROIC minus WACC බෙදීම WACC minus growth rate. හරිනේ. මම ලියන්න පුළුවන්. දැන් ළමයි ඔන්න දැන් හොඳට බලන්න පොඩ්ඩක්. හරිද? දැන් ඔතන ඔය පද දෙකේ දැන් ඔතන දෙකක් තියෙනවනේ value සමානයි IC01 ධන IC01 වරහන් ROIC minus WACC. මේක දැක්කහම ඔයාලට මොකක් හරි මතක් වෙනවද? මේ මොකද්ද මේ තියෙන්නේ? investor capital එක වැඩි කරලා තියෙනවා ROIC minus WACC. මේක අපි කලින් කතා කරා නේද? මේ මොකද්ද මේ තියෙන්නේ? මේ මොහොතේ යොදවපු ප්‍රාග්ධනය IC0 මේ දැන් යොදවපු ප්‍රාග්ධනයට වැඩි කරලා තියෙනවා මොකෙන්ද? ROIC1 minus WACC. ඒ කියන්නේ ලබන අවුරුද්දේ cost of capital එක ඉක්මවා ලැබෙන return එක නේද ඔය අරගෙන තියෙන්නේ. WACC වලට වඩා වැඩි ROIC එකන අරන් තියෙන්නේ. ඒ කියන්නේ ලබන අවුරුද්දේ cost of capital ආවස්තික පිරිවැය ඉක්මවා ලබන return එක අරගෙන වැඩි කරලා තිනවා මේ මොහොතේ යොදවපු ආරම්භක ප්‍රාග්ධනයත් එක්ක. මොකක්ද ඒතර ලැබෙන්නේ අපිට? ලබන අවුරුද්දේ economic profit එක. අපි යොදවපු ප්‍රාග්ධනයේ value spread එකෙන් අර return එකෙන් අඩු කරනවා ආවස්තික පිරිවැය අඩු කරලා වැඩි කරාම මොකක්ද අපිට ලැබෙන්නේ? ඔයත් ලැබෙන්නේ මොකද්ද එතනම? EP1 කියන එක ඔය ලැබෙන්නේ. ඔතනින් ලැබෙන්නේ ළමයි IC01 වරහන් ROIC minus WACC කියන්නේ මොකද්ද? ආවනම් බලන්න කලින් අපි ගත සමීකරණයට ගිහිල්ලා. EP ගත්තත් ඔය විදිහටම තමයි. economic profit ගන්න ඔය විදිහට. එසා ඔය ලැබෙන්නේ මොකක්ද? පළවෙනි අවුරුද්ද economic profit එක. එසා අපිට ඔක වෙන විදිහට ලියන්න පුළුවන්. value සමානයි IC01 එකතු කිරීම EP1 බෙදීම weighted average cost of capital minus growth rate. ඔන්න අපි වැදගත් තැනකට ආවා. value සමානයි IC01 එකතු කිරීම EP1 බෙදීම weighted average cost of capital minus growth rate. දැන් ළමයි ඔය අපි මොකෙන්ද මේ ආවේ? enterprise DCF model එකෙන්. අපි enterprise DCF model එකේ ගත්ත සමීකරණයක් මුලින්ම free cash flow to the firm 1 පළවෙනි අවුරුද්දේ free cash flow එක බෙදුවා weighted average cost of capital minus growth rate. ඔන්න ඔය විදිහට තමයි අපි free cash flow එකේදී DCF වලදී value එක ගත්තේ. ඕක කන්වර්ට් කරා අපි economic profit එක බවට නේද? ඔය සමීකරණේ free cash flows පාවිච්චි කරලා value හොයන සමීකරණේ operation වල value හොයන සමීකරණේ පොඩ්ඩක් වෙනස්කම් වලට භාජනය කරා. භාජනය කරාම අපිට ආව අලුත් සමීකරණයක් මොකද්ද? value එක සමානයි IC0 ධන EP1 බෙදීම weighted average cost of capital minus growth rate. හරිද? දැන් අපි කලින් දැන් economic profit එක කතා කරද්දි කිව්වනේ මොකද්ද? economic profit සියල්ලම වර්තමානයේ ගන්නේ කොහොමද? අද ඉඳන් දිගටම constant growth rate එකක් යට තියෙන economic profit සියල්ලම වර්තමානයේ ගන්නේ කොහොමද? EP1 බෙදීම weighted average cost of capital minus growth rate. EP1 බෙදීම weighted average cost of capital minus growth rate. ඒක අපි කෝ සමානයි value කියලා. දැන් බලන්න ළමයි එතනදී economic profit වල අපි කිව්වා ලබන අවුරුදු සියල්ලේම economic profit එකේ present value ගන්න පුළුවන් ඒ විදියට. හැබැයි මේ enterprise DCF model වලදී ඒ සාමාන්‍යයෙන් ගන්න සමීකරණය free cash flow to the firm 1 බෙදීම weighted average cost of capital minus growth rate කියන සමීකරණය විස්තරණය කරාම අපිට enterprise DCF වලින් ආපු සමීකරණයයි මේ economic profit වල අපි කලින් කියපු සමීකරණය සමානද අසමානද? අසමානයි නේද? economic profit වල මොකද්ද කිව්වේ? EP1 බෙදීම මොකක්ද? weighted average cost of capital minus growth rate. හැබැයි දැන් මේ enterprise DCF එක ඔස්සේ අවසානයට ආපු සමීකරණය මොකද්ද කියන්නේ? IC0 ධන EP1 බෙදීම weighted average cost of capital minus growth rate. එහෙනම් ඒ සමීකරණ දෙකේ මොකද්ද තියෙන වෙනස? EP1 බෙදීම weighted average cost of capital minus growth rate සමීකරණ දෙකට පොදුයි. වෙනස මොකද්ද? IC0 ඇඩ් වෙලා තියෙනවා. එහෙනම් මේක තේරුම් ගන්න හොඳටම පැහැදිලිව නිකම්ම enterprise DCF එකේ උත්තරේ economic profit වල උත්තරේ සමාන වෙන්නේ නැහැ.
ඉකොනොමික් ප්‍රොෆිට් වලින් සාමාන්‍ය ඉකොනොමික් ප්‍රොෆිට් එක ඩිස්කවුන්ට් කරලා ප්‍රසන්ට් වැලියු ගන්න තමයි එන උත්තරේ. ඔයා එන්ටර්ප්‍රයිස් DCF වලින් ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් ඩිස්කවුන්ට් කළාම එන උත්තරේ ටැලි වෙන්නේ නැහැ. ටැලි වෙන්න නම් අපි දැන් අපි කිව්වනේ මේ පාඩමේදී මුලදීම ටැලි වෙන්න ඕනේ කියලා. ටැලි වෙන්න නම් මොකද කරන්න ඕනේ? IC0 එකතු කරන්න වෙනවා ඉකොනොමික් ප්‍රොෆිට් වල උත්තරේට. එන්ටර්ප්‍රයිස් DCF වල මුකුත් කරන්න දෙයක් නැහැ. කෙලින්ම ඔහොම ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් පාවිච්චි කරලා ගන්න පුළුවන්. හැබැයි ඉකොනොමික් ප්‍රොෆිට් වලදී ඔපරේෂන්ස් වල වැලියු එක හොයන්න නම් ඔයා සියලුම අවුරුදු වල ඉකොනොමික් ප්‍රොෆිට් ටික අරගෙන ඩිස්කවුන්ට් කරලා ප්‍රසන්ට් වැලියු හොයලා ඒකට ඇඩ් කරන්නේ මොකක්ද? IC0. ඒ IC0 ඇඩ් කරන්නේ මොකටද? ඒ කියන්නේ ඉන්වෙස්ටර් කැපිටල්. මේ මොහොතේ යදෝ ප්‍රාග්ධනය. කියන්නේ බුක් වැලියු ඔෆ් ද ඉන්වෙස්ටර් කැපිටල් කියන එක. ඒක අපි එකතු කරන්නේ ඇයි ඒ? එකතු කරන්නේ නැතුව අපිට බෑ අපිට කම්පැනියේ වැලියු එක හොයාගන්න එන්ටර්ප්‍රයිස් DCF වල උත්තරයට සමාන වෙන වැලියු එක. හරිනේ. ඒ අනිවාර්යයෙන්ම ඔය ඉකොනොමික් ප්‍රොෆිට් වලදී වැලියු හොයන සමීකරණය මෙන්න මේක නෙමෙයි. EP1 බෙදීම weighted average cost of capital minus growth rate නෙමෙයි. මොකක්ද? IC0 එකතු කිරීම EP1 බෙදීම WACC minus growth rate. එහෙනම් අපි ලියනවා අපි ඉකොනොමික් ප්‍රොෆිට් වලදී key value driver formula එක කියලා අපි කියනවා. key value driver formula එක economic profit framework එකේදී. නැත්නම් මේ operations වල value හොයන formula එක. හරිනේ. සමානයි IC0 ධන EP1 minus බෙදීම WACC minus growth rate. හරිනේ. එහෙනම් value එක සමානයි EP1 බෙදීම WACC minus growth rate විතරක් නෙවෙයි. ඒකට එකතු කරන්නේ මොකද්ද? IC01. ඔය විදිහට තමයි economic profit framework එකේදී company operations වල value එක හොයාගන්නේ. ඒ උත්තරේ enterprise DCF වලට සමාන වෙනවා. IC01 එකතු කරාට පස්සේ. හරිනේ. ඒතර ඔය අපි කතා කරේ economic profit framework වල value හොයන විදිය operations වල. හරිනේ. equity වලට තමයි ආවේ නෑ. operations වල value හොයන විදිය මේ economic profit එක constantly grow වෙනවා නම්. හරිද? ඒ කියන්නේ මේ මොහොතේ ඉඳන් අනාගත අවිනිශ්චිත කාලයක් දක්වා infinity එක වෙනකන් economic profit එක constantly grow වෙනවා නම් EP1 බෙදීම WACC minus growth rate plus IC01. හැබැයි ඒක එහෙම නැතුව අවුරුද්දක් පාසා වෙන වෙනම economic profit ගන්න පුළුවන් නම් අවුරුදු 10ක් යනකම් වෙන වෙනම economic profit අර ගන්න පුළුවන් නම් අන්න එහෙම එකක් නම් අපි ඊළඟට කතා කරනවා වෙනම. දැන් අපි කතා කරේ concept එක. value එක ගන්න එහෙනම් constant growth rate එකක් තියෙනවා economic profit වල අපි ගන්නේ කොහොමද? IC0 ධන EP1 බෙදීම WACC minus growth rate. එහෙම තමයි අපි ගන්නේ company operations වල value එක economic profit framework එක යටතේ. හරිනේ. ඒක සමාන වෙනවා enterprise DCF වල උත්තරේට.